now, live at 8. අයිබෝන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමග. අද ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල. කටුනායක වෙළඳ කලාපයටත් කොවිඩ් පැතිරේ. රිජ්වේ රෝහලේ දසමස් දරුවෙකුටත් කොරෝනා. සතියන්තයේ ඇඳිරි නීතිය පැනවෙයිද? මම බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාර තත්ත්වයක් කළ යුතුයි කියලා. අද දින තත්ත්වෙ නෙමෙයි හෙට වෙන්න පුළුවන්. විපක්ෂයේ අභියෝගය. මම අභියෝග කරනවායි කම්මලට. අර ඉන්දියාවෙන් ආපු අයගේ ලයිස්තුවයි සැප්තැම්බර් මාස 22 වෙනිදා ආපු අයගේ නන් ලයිස්තුවයි නිරෝධායනය කරපු ස්ථාන ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කරා. ජාත්‍යන්තර අර්බුදවලදී චීනය තවදුරටත් ශ්‍රී ලංකාව සමග චීන දූත පිරිස ජනපතිට දන්වයි. නාමල් කුමාරට හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් වැටුප් ගෙවා ඇති බව පූජිත් පාස්කු කොමිසමට කියයි. ක්‍රිකට් ශූරයින්ට ලැබුණු තරු පටි. Congratulations. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඉදිරියේදීත් පෙනී සිටින බව මෙරටට පැමිණ සිටින චීන ඉහළ පෙළේ දූත පිරිස පවසනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මේ බව සඳහන් කළා. මේ අතර චීන විශේෂ දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වුවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සමාජික හා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යන් ජේෂි ප්‍රමුඛ සත්පුද්ගල දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඇමරිකාවේ චීන තානාපතිවරයා ලෙසද කටයුතු කළ යන් ජේෂි මහතා උප අගමැතිවරයෙකු හා සමාන බලතල දරනවා. මෙහිදී ඒ මහතා ප්‍රමුඛ දූත පිරිස සඳහන් කළේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්න සාර්ථක කර ගැනීමට දරන උත්සාහයට අඛණ්ඩව උදව් කරන බවයි. රටවල් 4ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඒ මහතා චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවද ප්‍රකාශ කළා. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් නොසැලී පෙනී සිටින බවද යන් ජේෂි මහතා මෙහිදී පවසා සිටියා. එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්න සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවයි චීන දූත මණ්ඩලයේ ප්‍රධානියා මෙහිදී පවසා සිටියේ. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකටද චීනය දායක වූ බවයි. හම්බන්තොට වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඒ අතරින් කිහිපයක් වන අතර හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනය නොව ශ්‍රී ලංකාවේ අදහසක් බවද සඳහන් කළා. ජනාධිපති දුහරයට පැමිණීමට පෙර 13 වතාවක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධන ප්‍රගතිය සියසින් දැක ගැනීමට හැකි වූ බවද ජනාධිපතිතුමන් පවසා සිටියා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් දුටු බවත් තම ඉලක්කයේ ඊට සමාන සංවර්ධනයක් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ඇති කර ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම බවද ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කළා. යන් ජේෂි මහතා ප්‍රමුඛ දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස මුණ ගැසුනේ ඉන් අනතුරුවයි. මෙහිදී චීන දූත පිරිස ඇමතු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම සංචාරය තුළින් දෙරට අතර පවත්නා ශක්තිමත් සබඳතා යළි තහවුරු කර ගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවයි. මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී ආයෝජකයින් අතර විශ්වාසය යළි ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වය භාවිතා කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා පැවසුවා. මෙම ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතා වර්ධනය කිරීම ඇතුළු වසංගතයෙන් මතුවන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සාමූහිකව කටයුතු කිරීමට චීනය සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දැක්වූ හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සමාජික යන් ජේෂි මහතා දෙරට අතර මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීනව පවතින බවත් COVID-19 වසංගත තත්ත්වය පරාජය කිරීම වෙනුවෙන් රටවල් දෙකම එකට අත්වැල් බැඳගෙන කටයුතු කරන බවද සිහිපත් කළා.
නිරෝධායන ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල සිටින මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම ප්‍රදේශවලම විශේෂිත විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර විභාගයට පෙනී සිටින සිසුන්ට ඇදිරි නීතිය පවතින කාලයේදී ගමන් අවසර පත්‍රය ලෙස විභාග ප්‍රවේශ පත්‍රය භාවිත කළ හැකි බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් හඳුනාගෙන තියෙනවා ඇදිරි නීතිය පනවන ලද පොලිස් බල ප්‍රදේශ වශයෙන් මේ දරුවන්ට තමන්ගේ ප්‍රවේශ පත්‍රය කියන්නේ ඇඩ්මිෂන් කාඩ් එක පාවිච්චි කරලා මේ තමන්ගේ පොලිස් බල ප්‍රදේශයට අදාළ විභාග මධ්‍යස්ථානයට යාමට පහසුකම් සලසා තිබෙනවා. මේ විභාගයේ දෙපාරක් කල් දැම්මා. අගෝස්තු මාසේ තමයි කියන්න තිබුණේ. ඊට පස්සේ සැප්තැම්බර් මාසෙට කල් දැම්මා. දැන් මේ තුන්වෙනි වතාවට තමයි දිනවකවානු නියම කරගත්තේ. අපේ නිරෝධායන ඇදිරි නීතිය පවතින එතකොට මිනුවන්ගොඩ කලාපයයි ගම්පහ කලාපය ඊට පස්සේ අපේ තියෙනවා අනිත් කැලණිය කලාපේ ස්ථාන දෙකක් තියෙනවා නිරෝධායන ඇදිරි නීතිය තියෙන ඒ වගේ මීගමුවේ කලාපේ සෞඛ්‍ය උපදේශ නිර්දේශ මත තීරණය කරලා තියෙන්නේ මේ නිරෝධායන ඇදිරි නීතිය පවතින කලාප එහෙම නැත්නම් පොලිස් බල ප්‍රදේශ ඒ සියලුම දෙනාට ඒ තැන්වලම ඉඳලා ඇදිරි නීතිය පවත්වන කලාප තුල අතිරේක විභාග මධ්‍යස්ථාන ඇති කරා අද උදේ ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් විදුහල්පතිවරුන් ඒ හා සම්බන්ධ අධ්‍යාපන පරිපාලන සියලුම දෙනාට කියන්නේ ඔබ සියලුම දෙනාම මේ ඔබගේ දරුවන්ටත් වැඩිය හොඳට මේ දරුවන්ගේ විභාග කටයුතු කරගන්න මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට අපිට සම්බන්ධ වෙලා අපේ කටයුත්ත කරලා කරන දෙන්න අපේ කටයුත්ත කියලා දරුවන් කටයුත්ත කියලා කියන්නේ රටේ කටයුත්ත. COVID-19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවමින් විභාගයෙන් සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු ලබා දීමට නොහැකි වූ සිසුන්ට තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදීම එම තොරතුරු විභාග මධ්‍යස්ථානාධිපති වෙත ලබා දීමට පහසුකම් සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. විභාගයන් පිළිබඳව යම් තොරතුරක් හෝ උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් 191 ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකියි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සැඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත COVID-19 පොකුරෙන් අදත් රෝගීන් 16 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව එම පොකුරෙන් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1069ක්. අද වාර්තා වූ රෝගීන්ගෙන් 2 දෙනෙකු එම ආයතනයේ සේවකයින් වන අතර 11 දෙනෙකු සමීපතම ආශ්‍රිතයින් වනවා. ආශ්‍රිතයින් විය හැකි 3 දෙනෙකුද අද හමු වූ රෝගීන් අතර වනවා. මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිලිඳෙකුට COVID-19 වෛරසය ආසාදනය වූ බවට අද වාර්තා වුණා. රිජ්ජේ ආර්ය ළමා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මාස 10ක බිලිඳෙකු COVID-19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. සෞඛ්‍යංශ පැවසුවේ එම දරුවා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි බිලිඳෙකු බවයි. මේ පිළිබඳව තොරතුරු ස්වර්ණවාහිනී පත්තරයේ වැඩසටහනින් අප අද උදෑසනම වාර්තා කළා. ප්‍රවෘත්තියක් පළවනවා රිජ්ජේ ආර්ය ළමා රෝහලේ දරුවෙකුට කොවිඩ් පැළඳිලා. වෛද්‍යතුමනි මොකක්ද වෛද්‍යතුමනි තත්ත්වය? ඊයේ දිනේදී මාස 10ක පමණ වයසට දරුවෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව අපි සනාථ කරගත්තා. සැක සහිත හිතිලා ඒ දරුවා වෙනම අයිසොලේට් කරලා වෙනම යුනිට් එකක තිබ්බා වෙන් කරලා. ඒ තැබීම තුලින් අපිට අපේ කාර්ය මණ්ඩලයට කිසිම හානියක් නොවන ආකාරයට අපිට හැකියාවක් ලැබුණා ඒ දරුවා වෙන් කර ගැනීමට. ඊයේ රාත්‍රියේ දිනේදීම RDS රෝහලට ඒ දරුවා මාරු කර හැරියා. ඊයේ දිනේදීම වාර්තා වුණා ඒ දරුවා මේ ප්‍රතිකාර ලබා ගැනීම රෝහලේ හිටියා. දරුවත් මවත් මේ වෙන විට රෝගය වැළඳිලා නැහැ. නමුත් මේ රෝගය බලන පියාගේ අපි සැකයට PCR පරීක්ෂණයක් කරා ඒ පියා මේ පොසිටිව් වෙලා තියෙනවා. COVID-19 ආසාදිත පුද්ගලයා පැමිණ ඇති අදාළ වාට්ටුවෙහි සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ දරුවන්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගැනුණා. මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා සේවිකාවකටද COVID-19 ආසාදනය වී තිබෙනවා. එලෙස COVID-19 ආසාදනය වී ඇත්තේ සීදුව රාජපක්ෂ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකටයි. කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක කාන්තාවකට ආසාදනය වූ බවට දන්නලා තිබ්බා. කාන්තාව රෝහල්ගත වෙලා ඉන්නකොට තමයි වාර්තා වුණේ කොරෝනා ආසාදනය වූ බවට. දැන්ට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලැබීම වුණා. සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ අදාළ කාන්තාවට COVID-19 ආසාදනය වී ඇති ආකාරය පිළිබඳව තවමත් තහවුරු වී නොමැති බවයි. කෙසේ වෙතත් ඇය පදිංචිව සිටි සීදුව ප්‍රදේශයේ ආශ්‍රිතයින් PCR පරීක්ෂාවට ලක් කිරුණු අතර අදාළ කර්මාන්ත ශාලාවේ ඇගේ සමීප ආශ්‍රිතයින්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් COVID-19 පොකුරෙන් වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඒ අනුව ජායල තුඩැල්ල පමුණුගම කඳාන ප්‍රදේශවල අදාළ රෝගීන්ගේ ආශ්‍රිතයින් 200කට අධික පිරිසක් PCR පරීක්ෂණවලට ලක් වුණේ ජායල මහජන ක්‍රීඩාංගණයේදී.
මේ අතර පින්නවල බ්‍රැන්ඩික්ස් නිරෝධායන කඳවුරේ නේවාසිකව සිටින පුද්ගලින් 248 දෙනෙකුද අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඊයේ දවස තුල 6000කට ආසන්න ප්‍රමාණයක් සාම්පල ලංකාව පුරාම ලබාගෙන තියෙනවා. ඒ තුලින් තමයි මේ රෝගීන් ප්‍රමාණය හමු වෙන්නේ. ඒ නිසා අපි දිගින් දිගටම මේ PCR පරීක්ෂණ කරනවා. ඉතින් සියලුම රෝගීන් හඳුනා ගැනීමට අපි රෝගීන් හඳුනා ගන්නා ඉක්මන අනුව තමයි තීරණය වෙන්නේ අපිට මේ පොකුර කොයිතරම් දුරට පාලනය කරගන්න පුළුවන්ද කියලා. එතනින් මේක සමාජගත නොවේ. ඉතින් තවමත් අපිට පැහැදිලි සාධකයක් නැහැ මේ සමාජගත වෙලා තියෙනවා කියලා COVID-19 වසංගතය ලංකාවේ. ඒ නිසා අපිට PCR පරීක්ෂණ කරනකොට ඉදිරි දින කිහිපය තුලදී අපිට තීරණය කරන්න නිගමනය කරන්න පුළුවන් වෙයි. ඒක කොයි දිශානතියකටද ගමන් කරන්න කියලා. බ්‍රැන්ඩික්ස් කොවිඩ් පුකුරෙන් රෝගීන් වාර්තා වීමත් සමග නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග ලබා ගැනීම සඳහා අද එම ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා. අප වාර්තාකරු පැවසුවේ එම ප්‍රදේශාශ්‍රිතව වෙළඳසැල්, ඖෂධාලවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි. නැවත හෙට දින උදෑසනට එම වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් තියෙනවා. උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා. ඒ වගේම මෙම වෙළඳසැල් වෙත ගමන් කළ හැක්කේ දාල නිවසට ආසන්නම වෙළඳසැල වෙත පමණයි. එසේ නොමැතිව ඊට පරිබාහිරව ඊට ඈතින් වූ වෙළඳසැල් වෙත ගමන් කිරීමට හැකියාවක් නැහැ. එසේ ගමන් කළහොත් එය ඇදිරි නීති උල්ලංඝනය කිරීමක්සේ සලකා කටයුතු කරනවා. ඒ වගේම මේ වෙළඳසැල් වලට පැමිණෙන අය සම්බන්ධයෙන් සෞඛ්‍ය සිරිත් ආරක්ෂා වෙන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ අතර ආපනශාලා සේවකයෙකුට COVID-19 ආසාදිත වීම හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු මිනුවන්ගොඩ පොලිසිය අද යලි විවෘත කෙරුණා. එහි සේවය කළ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලු පොලිස් නිලධාරීන් නිරෝධායනයට ලක් කෙරුණු අතර වෙනත් ප්‍රදේශවලින් නිලධාරීන් යොදවා ගනිමිනුයි අද පොලිස් ස්ථානය විවෘත කෙරුණේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියෙන් විශාල කාර්යභාරයක් සිදු වුණා පසුගිය දවස්වල. ඒ කාර්යභාරයත් කිසිම අඩුපාඩුවක් නොමැතිව ඉදිරි දවස් කිහිපය තුළ කරගෙන යන්නට අවශ්‍ය කටයුතු කරනවා. මේ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෝ 100 ගණනක් අත්අඩංගුවට ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. මේ ඉතාමත්ම භයානක රෝගකාරක වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින්ට නිරෝධායනය සඳහා ඉදිරිපත් වන ලෙසට පොලිසිය මීට පෙර දැනුම් දී තිබුණා. එම දැනුම් දීම නොතකා නෝවුඩ් දික්කොය පුලියාවත්තේ සැඟවී සිටි එම කර්මාන්තශාලා සේවිකාවක් අද පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම සේවිකාව සහ ඇගේ පවුලේ සමාජිකින් රන්ටැබේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ අතර හොරණ මූලික රෝහලේ හෙදියකට COVID-19 ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඒ අනුව එම හෙදිය ඊයේ රාත්‍රියේම නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ. සෞඛ්‍ය අංශ පැවසුවේ හොරණ කඳන්හින ප්‍රදේශයේ පදිංචි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකුට COVID-19 ආසාදනය වී තිබූ අතර ඔහුගේ බිරිඳ හොරණ මූලික රෝහලේ හෙදියක් බවයි. එම හෙදිය සේවය කර ඇති පස්වැනි වාට්ටුවේ සේවය කළ හෙදියයි ඊයේ රාත්‍රියේ COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණේ. කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ පුද්ගලයාගේ බිරිඳට COVID-19 ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අංශ පැවසුවා. කෙසේ වෙතත් අදාළ වාට්ටුව తాවකාලිකව වසා දමා ඇති අතර කාර්ය මණ්ඩල සමාජිකින් සහ එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර COVID-19 ආසාදිත හෙදියගේ සැමියා සේවය කරන මත්තේගොඩ ඖෂධ තොග බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අද වසා දැමුණා. ඒ අනුව එහි සේවය කළ පුද්ගලයන් 8 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර හොරණින් හඳුනාගත් COVID-19 රෝගීන් දෙදෙනාගේ ආශ්‍රිතයින් අද බණ්ඩාරගමදී PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ගණේමුල්ල නගරයේ අනාරක්ෂිතව සිටි සොසන රෝගී තත්ත්වයකින් පෙළුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වීමෙන් රෝහල්ගත කෙරුණේ මෙලෙසින්. මේ අතර ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රාථමික දැඩිසත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවය කළ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි අනාවරණය වී ඇත්තේ. මේ රෝගීන් හමුවීම කලබලයට කාරණයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හමු වෙන හැම ස්ථානයකම ඒ රෝගීන් ආශ්‍රිතව ඉන්න අනිකුත් සියලු දෙනාමත් අපි පරීක්ෂණයට ලක් කරලා නිරෝධායනයට ලක් කරලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගන්න නිසා මේක පැතිරෙනවාය පාලනයෙන් අපි හිලිහිලා තියෙනවාය කියන හැඟීම මම හිතනවා මේ අවස්ථාවේ ගත හැකි ප්‍රධාන තීරණයක් කියලා මම හිතන්නේ නැහැ. අම්බලන්ගොඩ බටපොළ නගරයේ සියලු රාජ්‍ය ආයතන වෙළඳසැල් සහ මාර්ග අද විස බීජ හරණයට ලක් කෙරුණා. ඒ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයෙකු බටපොළ නගරයේ සංචාරය කිරීම හේතුවෙන්. මේ අතර ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වීමත් සමග ඔහු ඊයේ රාත්‍රියේම IDH රෝහලට මාරු කෙරුණා. එලෙස හඳුනා ගැනුණේ ගම්පොළ ගල්පාය බඹරගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. සෞඛ්‍ය අංශ පැවසුවේ මෙම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් සේවකයින් සමග විනෝද චාරිකාවක ගිය පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බවයි.
COVID-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා මේ අවස්ථාව වෙනකොට රෝහල් ගණනාවක් ඒ සඳහා සූදානම් කරලා තියෙනවා. රෝහල් ඇඳන් වශයෙන් ගත්තාම 2000ක ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා රෝගීන් ප්‍රතිකාර සඳහා. අවශ්‍ය වුණොත් මේ ඇඳන් ප්‍රමාණය 3000ක් දක්වා වැඩි කිරීමේ හැකියාවත් අපි හඳුනගෙන තියෙනවා මේ අවස්ථාව වෙනුවෙන්. මේ අතර හඟුරංකෙත විමල්පුර ප්‍රදේශයේ COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග එම පුද්ගලයා සැරිසැරූ ස්ථාන කිහිපයක් විෂබීජ හරණයට ලක් කෙරුණා. පෞද්ගලික උපකාරක පන්ති අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී තිබියදී හැටන් නගරයේ වෙළඳසැලක උඩුමහලේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් අත්හිටුවීමට හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද පියවර ගත්තා. මේ අතර භගවන්තලාව පාසලක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන එම පාසලේ ගුරුවරුන් පවත්වාගෙන ගිය පන්තියක්ද අද පොලිසිය මැදිහත් වීමෙන් අත්හිට වූවා. අප වාර්තාකරු පැවසුවේ එම පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරුන්ට පොලිසිය දැඩි ලෙස අවවාද කර ඇති බවයි. බණ්ඩාරවෙල හිල්ලොය ප්‍රදේශයේද පවත්වාගෙන ගිය පාසලක් අද පොලිසිය මැදිහත් වීමෙන් වසා දැමුණා. උඩම මැසේජ් එකක් තියෙන්නේ ආණ්ඩුකාරතුමා පත්තරේ ටීවී එකේ ජනමාධ්‍ය බලනවානේ රටේ මත ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් පාසල් ටික ඔක්කොම වැහුවා. මේක කොහෙන් හරි ගියොත් ඉතින් නවත්තන්න බෑනේ. ඒ ගොරන්ගේ ආරක්ෂාව අපිට නිවාඩු ආවොත් සාලි හොඳයි. ඒක තමයි. PH මාත්‍යා කරන එක ඔක්කොම 100%ක්ම අනුමත කරනවා. කළුතර උතුර වාඩියමංකඩ ප්‍රදේශයේදී අද පසරු 1ට පමණ COVID-19 රෝගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන් රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථයේ සිටි COVID-19 රෝගීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ සිට හම්බන්තොට COVID-19 ප්‍රතිකාර රෝහලට රැගෙන යමින් සිටි නිසා කිසිදු පුද්ගලයෙකු ගිලන් රථයේ ආසන්නයට පැමිණ නැහැ. ඒ හේතුවෙන් පොලිසිය පැමිණීමෙන් පසු අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර මෙම සතියන්තය තුළ රටපුරා නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැන් හෙට සෙනසුරාදා සහ ඉරිදා මේ සතියාන්තයේ දවස් ඉතින් ඇතැම් මාධ්‍ය වාර්තා කළ තියෙන වෙබ් අඩවි වාර්තා කළද මේ ඇඳරි නීතිය දායි රට ලොක්ඩවුන් කරයි කියලා. ඇත්තටම මේ වගේ තත්ත්වයක් තියෙනවද? ඒ වගේම තමයි යුද හමුදාපතිතුමනි මේ සෙනසුරාදා ඉරිදා විනෝද චාරිකා යන්න බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙන්නේ නැති. ඒ ජනතාවට ඔබතුමා මොකක්ද දෙන්න ලබා දෙන උපදෙස්? පොඩ්ඩක් ඉවසන්න. තව සතියක් දෙකක් ඉවසන්න මේ රටේ තත්ත්වය ගැන හරියට විශ්ලේෂණයක් කරලා හරි තත්ත්වය දැනගන්නකම් මේ අවස්ථාව මම හිතන්නේ එහෙම විනෝදචාරිකා ගිහිල්ලා ඒ තත්ත්වයක් තියාගත යුතු තත්ත්වයක් නෙමෙයි. ඔබ මේ සති දෙක ඉවසුවොත් ඔබට ඉදිරි කාලෙම ඉතාමත් සන්තෝෂයෙන් ඉන්න හැකියාවක් තිබෙනවා. මේ සති දෙකේ මෙහෙම ඉන්නේ නැතුව වුන් උත්සාහ කරනවා නම් විනෝද වෙන්න කියන අර චර්යාවන් පිටත කටයුතු කරන්න එහෙම වුණොත් පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා ඔබ ඇහුවා සතියන්තේ ඇඳරි නීතියක් සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයේ තත්ත්වයක් කළ යුතුයි කියලා. නමුත් මේක මේ සෑමදාම විශ්ලේෂණය කළ යුතු දෙයක්. අද තියෙන තත්ත්වෙ නෙමෙයි හෙට වෙන්න පුළුවන්. අද දවසේ වාර්තා වෙන සංඛ්‍යාවන් අනුව මේ සම්බන්ධ විශ්ලේෂණයක් කළා. ඒකේ හඹාගෙන ගිහිල්ලා මේ සම්බන්ධ වුණ අයලුන් ගැන හිතලා බැලුවම අත්‍යවශ්‍ය කරුණක් කරනවා. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාවත් අග්‍රාමාත්‍යතුමාවත් ඇඳරි නීතියක් තමයි කියලා. දැන් නිරෝධායන කටයුතු සඳහා ප්‍රමාණවත් අයුරින් පහසුකම් තියෙනවා. සාමාන්‍ය 8000ක වගේ ප්‍රමාණයක් තමයි උපරිමය අපි තියාගෙන පාලනය කරුන් ලැබුවේ. දැන් 8000 නෙමෙයි 9000ත් පැනලා 10000ට ආසන්න සංඛ්‍යාවක් ඇවිල්ලා තිබෙනවා. බැහැයි කියලා දෙයක් නැහැ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව අපේ රටේ ජනතාව වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරලා කටයුතු කරන හමුදාවක් අපේ ඉන්නේ. අපි කෙසේ හෝ මොන සංඛ්‍යාවක් ආවත් අපගේ උපරිමය යොදලා අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානය හදලා හෝ මවලා පියදේ කරනවාමයි. මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලවල සහ සියලු පළාත් කාර්යාලවල ලබන 16 වෙනිදා දක්වා සියලු සේවාවන් මහජනතාව සඳහා විවෘත නොකරන බව එහි කොමසාරිස් වියානි ගුණතිලක මහතා පවසනවා. ඔහු පැවසුවේ කලින් දින සහ වේලාවන් වෙන් කරගත් අයදුම්කරුවන් සිය අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බහර දෙන ලෙසයි. එම අයදුම්පත් සඳහා ප්‍රමුඛතාවය දක්වන අතර ඉදිරියේදී ගාස්තු අයකිරීමකින් තොරව ඔවුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා පැවසුවා. මේ අතර COVID-19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ලබන 17 වෙනිදා දක්වා අත්හිටුවා ඇති අතර මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීමද එදින දක්වා අත්හිටුවා තිබෙනවා. මේ අතර වයඹ පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමද తాවකාලිකව අත්හිටුවා ඇති අතර එම කාල සීමාව තුළ කල්ලිකුත් වුණ ආදායම් බලපත්‍ර සඳහා දඩමුදලක් අය නොකරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටද එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ලියාපදිංචි කිරීම් වලට අදාළ වෙනස්කම්, අවලංගු කිරීම් සහ සහතික පිටපත් ඉල්ලීම් නියමිත ලිපිලේඛන සමග ලියාපදිංචි තැපෑලින් ඉදිරිපත් කිරීමෙන් එම සේවාවන් ලබා ගත හැකි බවයි. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති COVID-19 පැතිර යන ප්‍රදේශයන්හි සේවය කරන හෝ වාසය කරන රජයේ නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කටයුතු සඳහා ගෙන්වීමෙන් වළකින ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව නීතිපති සම්බන්ධිකාරක අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවා. විශේෂයෙන්ම ජනතාවට කියන්න ඕනේ මුඛාවරණ පැළඳීම, දුරස්ථභාවය රැක ගැනීම, ශ්වසන අපහසුතා, උණ කැස්ස වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක තමයි මේ වෙලාවේ සිදු කළ යුතු හොඳම දේ. වෛරසය වේගවත්ව ක්‍රියා කරන්න පටන්ගෙන තියෙනවා. හැමෝගෙන්ම වෛරසය ඉවත් වෙනකම් කවුරුන් හෝ ආරක්ෂිත නැහැ. හැමෝම ආරක්ෂා වෙනකම් කවුරුත් ආරක්ෂිතත් නැහැ. අලුතින්ම ආපු පොකුර පිළිබඳව අපි දැන් හිතන්න ඕනේ. ශ්‍රී ලංකාව මීට කලිනුත් මේ සියල්ලටම සාර්ථකව මුහුණ දුන්නා. අපි විශ්වාස කරනවා කලින් වතාවත්වල වගේම මේ වතාවතෙත් ශ්‍රී ලංකාව මේ තත්ත්වයට මුහුණ දෙයි කියලා. බ්‍රැන්ඩික් සමාගමට ඉන්දියාවේ සිට පිරිස් පැමිණීම සහ ඔවුන් නිරෝධායනය වූ ස්ථාන හෙළි කරන ලෙස විපක්ෂී ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා අද එම සමාගමට අභියෝගයක් ඉදිරිපත් කළා. මේ අතර කොවිඩ් අවසන් බවට ආණ්ඩුවේ ඇතමුන් කළ ප්‍රකාශ නිසා ජනතාව ආරක්ෂණ ක්‍රියාමාර්ග අත්හැර තිබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය 2029 තුන්වෙනි දින කරන ලද ප්‍රකාශය එහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ මම විශ්වාස කරනවා මෙම රෝගයේ සමාජය තුළ පැතිරීම සම්පූර්ණයෙන්ම තුරන් කරපු ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව කියලා. තවද ඇය කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්වයක් නොමැති බවත් මහා ජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් රජය දේශපාලන ලකුණු ලබා ගන්න. මේක ඉවරයි මේක අවසానයි කියලා ඉඳලා මැතිවරණය අවසන් වෙනකම් මේක සම්පූර්ණයෙන්ම අවසන් කියන සිල්ලර කතාව කියපු නිසා තමයි ජනතාව මේක සෑල්ලුවට බෙදියා බැලුවේ. සාමාන්‍ය ජනතාව රජය කියපක විශ්වාස කරලා අවශ්‍ය ආරක්ෂාව ගත්තේ නැහැ. මොකද රජය කියනකොට ඉවරයි කියලා. ඒ ප්‍රකාශයේදී මම කිව්වා කොවිඩ් වසංගතය ලංකාවේ සමාජය තුලින් තුරන් කරපු රටක් විදිහට අපේ රට අපට මේ වෙලාවේ සලකන්න පුළුවන් කියලා. මම මේ ප්‍රකාශය කළේ වගකීමකින් අගෝස්තු මාසයේ 2 වෙනිදා අපට ලංකාපුර රෝගියා හම්බුණාට පස්සේ සමාජයෙන් පරීක්ෂා කරලා තිබුණා 25000කට අධික පිරිසක්. ඒ පරීක්ෂා කරපු කිසිම පරීක්ෂණ නියදියකදී රෝගියෙක් හමු වුණේ නැහැ. සමාජය තුල කේසස් නැති රටක් බවට පත් වුණා මාස කිහිපයක්. ඒ නිසා මම කිව්වා COVID-19 රෝගය ශ්‍රී ලංකාවේ සමාජය තුලින් තුරන් වූ රටක් විදියට අපි කියනවා. හුස්ම ගැනීමෙන් ඊටාම කිට්ටුව ඉන්න අයගේ හුස්මෙන් පවා බෝ වෙන්න පුළුවන් රෝගයක්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනි. පිට රට ඉන්න අය අපේ රටට ගෙන ඒමේදී අපිට දරන්න පුළුවන් විදියට අපි ගේන්නේ යම් කිසි විදියකින් කාන්දුවක් ඇති වුණොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියන එක ඒ කතාවෙන් මං කියනවා කතානායකතුමනි. මම කලින් ඉදිරිපත් කරුවේ සෙප්තැම්බර් මාසේ කළපු ප්‍රකාශයක්. මං ඉදිරිපත් කරනවා අප්‍රේල් මාසේ කරපු ප්‍රකාශය. GMO එක හැමදාම කිව්වා. MRI එක හැමදාම කිව්වා මේක අලුයට ගිනිපිපුරු වගේ තියෙනවා. මේක ඉස්මතු වෙනවා කියලා හැමදාම කිව්වා. ඒවා පිළිගත්තේ නැහැ ඡන්දෙට. චීන ආණ්ඩුව ගන්න සමීක්ෂණ බොරු සමීක්ෂණ. ඔබතුමාගේ විපක්ෂ නායකතුමත් ඒ කාලේ මාස්ක් නැතුව රට පුරා ගියේ රටේ මේ කොරෝනා රෝගය තිබුණ නැහැ කියලා ඔබතුමන්ලට විශ්වාසයක් තිබුණා. ඒ හින්දා තමයි ඔබතුමන්ලා ඡන්ද කළේ. ඒ හින්දා තමයි ඔබතුමන්ලා මාස්ක් නැතුව ගියේ. අපි ඒ වෙලාවේ රටේ තිබිච්ච තත්ත්වය අපි කිව්වේ. පොල් විකිණීමට පෙර එම පොල් ගෙඩිවල වට ප්‍රමාණයන් එකින් එකට මැන බලා මිල නියම කිරීමට සිදුවීම හේතුවෙන් හා එම පාලන මිලට විකිණීම සඳහා පොල් සොයාගත නොහැකි හේයින් එම වෙලෙන්දන් හා අතරමැදියන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අත්හැර දමා ඇත. රුපියල් 150ට පොල් ගෙඩියක් යනකොට මේ මනින්න කියලා තියෙන්නේ නීතිමය අවශ්‍යතාවය සඳහා. කවුරුවත් දැන් පාන් රාත්තලක මිල තියෙනවා. බරක් තියෙනවා. කවුරුවත් තරාදියක් කරන් යන්නේ නැහැනේ පාන් ගන්න. පොල් ගන්නකොටත් ලොකු පොල් තියෙනවා, පොඩි පොල් තියෙනවා. උසාවියට දාන්න වෙච්චාම ඒක අධිකරණ මේ කාර්යය සඳහා ඔප්පු කිරීම සඳහා වට ප්‍රමාණය මනින්න ඕනේ. එතකොට එතන පාරිභෝගික අධිකාරියේ නීති අංශයේ නිලධාරීන් කිව්වහම මේ විදියට තමයි අධිකරණයකදී නඩුව ඔප්පු කරන්න ඕනේ කියලා දේශපාලන හාල් පාරුවෙක්ට කියන්න බෑ. නීතියට බම්බු ගහන්න කියන්න අපිට ඕනේ විදියට ගැසට් ගහනවා කියලා. එතුමාගේ පිළිතුරෙන් අපි අහපු කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් ලබා දුන්නේ නැහැ. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්.
දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 වෛරසය ආසාදිතයින්ට සහ එම වෛරසය ආසාදනය වීමට හැකියාව තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නව ඖෂධ වර්ග කිහිපයක්ම නිපදවා තිබෙනවා. මේ පිළිබඳව අද උදෑසන අප පත්තරේ වැඩසටහනින් ද විමසා බැලුවා. ලෝකෙම කොරෝනා මඩින් බලාගෙන ඉන්න වෙලාවක එන්නතුත් තාම හරි නැති වෙලාවක අපේ ඖෂධ දෙක මොකද්ද මේ ඔබතුමාගේ නමත් එක්ක දාලා තියෙන නිසා ජනතාව දැනගන්න කැමති ඇති. ඒකයි මේ තකහණිය දුරකථනයට ගත්තේ. හරි අර දේශීය වෙදකමේ කොරෝනා ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් බෙහෙත් රාශියක් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ පාරම්පරික හෙළ වෙදකමේ මේ සම්බන්ධයෙන් දැන් තමත් පර්යේෂණ මට්ටමේ විද්‍යාත්මකව හඳුනාගත්ත ඖෂධ වර්ග රාශියක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට තවම විද්‍යාත්මක පදනමකින් මේ කොරෝනා ආසාදිතයින්ට බෙහෙත් ද්‍රව්‍ය දීලා ලබා ගන්න පුළුවන් ඉඩකඩ මේ 50 වලින් අවුරලා තියෙන ඒ වගේම බටහිර වෛද්‍යවරයෙකුට ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපි දැන් අත ගහලා තියෙනවා මේ වැඩේට මේ නීති රෙගුලාස් බිඳගෙන කටයුතු කරන්න. අපි හඳුන්වලා දෙනවා සමුද දවසේ ඖෂධ සංස්ථාවත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ඉදිරිපත් කරන වට්ටෝර ක්‍රමයකින් කොරෝනා ආසාදිතයින්ට චූර්ණයකුත් ඒ වගේම පේයාව සම්බන්ධ කරගත්ත පානයකුත් අපි ලබා දෙනවා. සවුන්දට ඒ සම්බන්ධයෙන් අපි ඇමතුමනි මේවා ලබා දෙන්නේ ප්‍රතිශක්තිකරණයේ වැඩිවීමක් විදිහටද මේවා ලබා දෙන්නේ? එකක් ආසාදිතයින්ට රෝගී සුව වෙන්න ලබා දෙනවා. අන්තිම ප්‍රතිශක්තිකරණයේ වඩවන්න යොදා ගන්න. ඒ වගේම පාරම්පරික වෛද්‍යවරු 10 දෙනෙකුට වඩා මේ වෙන විට අති ප්‍රබල දේශීය බෙහෙත් මේකට හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් එයා විද්‍යාත්මකව අපිට කොරෝනා ආසාදිතයින්ට ලබා දීලා ප්‍රතිඵල ලබා ගැනීමේ ඉඩකඩ අවිහිරිතාවය දැන් තියෙන. නමුත් ඒක අපි ඉදිරි සතිය තුළ මේ සීමාව බිඳගෙන කටයුතු කරන්න ලෑස්ති. කොහොමද එයා විද්‍යාත්මක පරීක්ෂණ මට්ටමින් තහවුරු කරලා තියෙන්නේ. ප්‍රායෝගිකව සායනිකව තහවුරු කර ගැනීම විතරයි අපිට අවශ්‍යලා තියෙන්නේ. මෙම ඖෂධය එළි දැක්වීම මේ මාස 12 වන දින සිදු කිරීමට නියමිතයි. අද මේ ඖෂධය පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද අපාබේ වර්ධන මහතාටද පිළිගන්වනු ලැබුවා. තේ හඳක් අරගෙන කෝප් එකට දාලා ඒක කුණුවකට තියලා දාලා අපි අර පේයා බොනවාගේ මොනවා. ඔබ නැවතත් ලයිව් එකේ සමගයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහතුරුන් ඝාතන කුමන්ත්‍රණයක කරුණු හෙළි කළ නාමල් කුමාර නැමැත්තා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලැබූ පුද්ගලයෙකු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ නඩු සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් තමන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වෙනත් අමාත්‍යාංශයක් ඉල්ලා නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් ඉවත් වූ බව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ අද පස්වරුවේ එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් යහපාලන රජයේ හිටපු නීතිය හා සාමය අමාත්‍යවරයෙකු වන සාගල රත්නායක මහතා අද පස්වරුවේ දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. නීතිය හා සාමය අමාත්‍ය ධුරය දැරූ ඔබට පසුව වෙනත් අමාත්‍යංශයක් ලැබෙන්නේ ඇයි? මම අගමැතිතුමාට දැනුම් දුන්නා ඒ අමාත්‍යංශයේ රාජකාරී කිරීම අපහසුයි කියලා. මොකද්ද ඔබට ඇති වූ අපහසුව? ඒක මම මේ සභාවේ ප්‍රකාශ කළ යුතුමද ස්වාමීනි? ඔව්, මොකද්ද ඔබට ඇතිවුණු අපහසුව? මම අමාත්‍ය ධුරය දරන කාලේ පොලිසිය විවිධ දේශපාලන සම්බන්ධතා ඇති නඩු ප්‍රමාණයක් විමර්ශනය කරගෙන ගියා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය FCIDත් විවිධ නඩු ගැන විමර්ශනය කළා. විවිධ ඝාතන පිළිබඳ නඩු CID එක මෙහෙයුවා. මේ නඩු පිළිබඳව අවස්ථා කිහිපයකදීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මමත් නිලධාරීන් දෙදෙනෙකුත් කැඳවා. ඒ නිලධාරීන්ට දොස් පැවරුවා. මේ නඩු වලට චෝදනා ලබලා ඉන්න අය අතරේ ත්‍රිවිධ හමුදා බුද්ධ්‍යංශවල අය හිටියා. හිටපු ජනාධිපතිතුමා කිව්වා වහාම විමර්ශන නවත්තන්න කියලා. මෙම නඩු යුද අපරාධ වලට සම්බන්ධ නැහැ කියලා කිව්වා. හිටපු ජනාධිපතිවරයා විමර්ශන නවත්වන්න කියලා නිලධාරීන්ට දොස් පවරලා අනික් පැත්තෙන් වේදිකාවේ කියනවා රාජපක්ෂලා එක්ක ඩීල් දානවා කියලා. මටත් පෞරුෂයක් තියෙනවා ස්වාමීනි. මම කැමති උනේ නෑ ඒකට. ඒ නිසා ඉල්ලා අස්වීම සුදුසුයි කියලා හිතුවා. මම මේ කතාව කාටවත් කොහෙවත් කියලා නැහැ. මේවා කොහෙවත් කතා කළ යුතු දේවල් නෙවෙයි. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ පොලිස්පතිවරයා ලෙස ක්‍රියා කළ පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දීමට පැමිණියේ 9 වෙනි දිනටයි. ප්‍රහාරයක් වෙනවා කියලා අප්‍රේල් 4 මෙපමණ වැදගත් තොරතුරු ලැබිලත් හිටපු ජනාධිපතිතුමා මේ කොමිසමේ කියපු විදිහට ඇයි එතුමා රට යනකොටත් ගුවන් යානයට නැගපු ඔබ මේ ගැන එතුමාට කිව්වේ නැත්තේ? මට මතක විදියට නම් මං එදා ගුවන්තොටුපළේදී ආචාර කළා. හැබැයි ඔය කියන විදියට
කට්ටියට ෆ්ලයිට් එකට නැගලා ළඟට ගිහින් ඉඳලාවේ නෑ ස්වාමිනේ. මං දන්නවා එතුමා මා කෙරෙහි ලොකු අප්‍රියතාවකින් හිටියේ. මාව එච්චර එතුමට රුචිත් නෑනේ. මං එතුමට කතා කළත් අහක බලන් ඇයි මොකද කියලා කේන්තියෙන් අහන්නේ. ඉතින් මං කොහොමත් කතා කරන එක මගහැරියා. අවස්ථා කිහිපයක හමු වෙලත් මං ඔය තොරතුරු දුන්නේ නෑ කියලානේ එතුමා කියන්නේ. ඒකත් මේ රට ගිය සිද්ධිය. අනික එතුමාගේ මඩ කලපුවේ සංචාර වෙලාවේ. අනික තමයි අවුරුද්දට බුලත් දීපු එක. නිකන් නෙවෙයිනි ජයසුන්දර මහත්තයා. එතුමා කිව්වේ අවුරුද්දට ඇවිත් පැය දෙකක් ඉඳලා දවල්ටත් කාලා ගියේ ඒත් කිව්වේ නැහැ කියලානේ. ස්වාමීනි ඒක අමූලික පට්ටපල් බොරුවක්. මං එහෙ හිටියෙත් විනාඩි 20ක් විතර. මං යන්න කලින් ජනාධිපති ආරක්ෂක දිසාව බාර රොහාන් සිල්වට කිව්වා ගේට්ටුව ළඟට එන්න මාත් එක්ක ඇතුළට යන්න කියලා. මොකද මම මෛත්‍රීපාල මහත්තයාට අගුණයි වුණාට රොහාන් එතුමාගේ කෙනා නිසා ප්‍රශ්නයක් නැහනේ. ඉතින් මම රොහාන් එක්ක ඇතුළට යද්දී ළමයි ගොඩක් ඇවිත් හිටියා අවුරුද්දට. මම ගිහින් බුලත් දුන්නට මං එක්ක එක වචනයක්වත් කතා කළේ නැහැ. මං දවල්ට කන්න තියා වතුර උගුරක් නොබී ආයේ ආව ස්වාමිනේ. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා බොරුද කියලා තියෙන්නේ. පුරුද්දක් හැටියට හිටපු ජනාධිපතිතුමා බොරු කියනවනේ. ඒක එතුමාගේ පුරුද්ද. ඒක හැමෝම දන්නවා. මං එච්චර කල් නොකියපු අර නිශාන්ත සිල්වා මාරු කරන්න කියලා ආයේ එහෙම කිව්වේ නෑ කියප එකත් එහෙම එකක් නේ. ඔබ එහෙම නොකියපු තව මොනවද තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා ස්වාමීනි තාම එළියට දාපු නැති. එකක් තමයි නාමල් කුමාරගේ සිද්ධිය. බලනකොට නාමල් කුමාර කියන කෙනාට ජනාධිපති කාර්යාලයෙන් පඩිගෙවලක් තියෙනවා. නාමල් කුමාර වගේ කිසිම සුදුසුකමක් නැති පුද්ගලයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙව්වේ කුමන පදනමකින්ද කියලා සොයා බලන්න ඕනේ. දිගන ප්‍රදේශයේ ඇති වූ කෝලහලයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තිබූ තොරතුරක් ලබා දීම නිසා පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ෂ 5ක පමණ ත්‍යාගයක් නාමල් කුමාරට දුන්නා. එවකට ක්‍රියාත්මක වූ මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කිතලාවරච්චි මට කිව්වා නාමල් කුමාරට එම කාර්යසාධක බලකායනුත් වැටුප් ගෙව්වා කියලා. ජනාධිපතිවරයාගෙන් ඒ ආකාරයට විශේෂ වරප්‍රසාද ලබාගත් ආණ්ඩුකාරවරු සහ ජනාධිපති උපදේශකවරු තවත් කිහිප දෙනෙක්ම සිටිනවා ස්වාමිනේ. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව පොලිස් භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්මුල්ලා නිදහස් කළ යුතු බවට පළවන අදහස් ගැන අද අගරදුකුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. රිෂඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීම සහ නීතිඥ හිජාස් හිස්බුල්ලා තවදුරටත් අත්අඩංගුවේ රඳවා ගැනීම ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී මෙවැනි සංවාදයක් ඇති වුණා. ළඟදී රියාජ් බතයුර්ඩීන් මහතාව කිරබාරයේ තිබිලා දීර්ඝ කාලයක් නිදහස් කරලා තිබෙනවා. ඒ වගේම තවත් රැඳවියෙක් සිටිනවා. ඒ ඇවිල්ලා හිජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයා. ඔහු අහිංසක මිනිසෙක් වෙන්න පුළුවන්. ඇයි අහිංසක මිනිසෙක් මේ වගේ දිගටම තියාගෙන ඉන්නේ? කතෝලික කිතුණු ජනතාවගේ පල්ලිවලට ගහපු මිනිස්සු රකින්න රිෂාඩ්ගේ මල්ලි වෙනුවෙන් කතා කරනවා. තමුන්නාසේ හිස්බුල්ලා වෙනුවෙන් කතා කරනවා. ලැජ්ජයි. නෑ මොකද්ද සාක්ෂි තියෙන්නේ? දැන් ඔබතුමා කතා කරනවා නම් මොන හරි සාක්ෂියක් තියෙන්නේ? මිනිස්සු මරපු මිනිමරුව රකින්නවා. හිස්බුල්ලාට අප දෙන්න කියනවා. හිස්බුල්ලාට අප නෙමෙයි දෙන්නේ බලාගෙන ඉන්න තමුන්නාසේ. මේ අතර අද අගරදුකුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවේදී මෙන්ම තවත් මාධ්‍ය හමු කිහිපයකදීම පාස්කිරිදා ප්‍රහාරය ගැන අදහස් පළ වුණා. ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා මේ මොහොතේ පරීක්ෂණයට ලක් වී සිටින පාර්ශවකරුවෙක් පිළිබඳව ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලීම අපගේ විශේෂිතම දුක්පිටපත් වීම සහ ඒ ආකාරයෙන්ම කම්පනයට ලක්වීම අනිවාර්යයෙන්ම සිදු වී සිටිනවා. අපිට ඒකාතකින් හිතා ගන්නත් බෑ මේ වගේ ඉල්ලීමක් එතුමා කළේ ඇයි කියන එක. මේ ආකාරයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන මොහොතේදී ඒ පිළිබඳව මෙසේ කතා කිරීම එය එම ගමන් මාර්ගයට යම්කිසි විදියකින් බලපෑමක් හෝ සිදුවේ හැකි බවද අප විශේෂයෙන් ප්‍රකාශ කරන්න සිටින්නට කැමැතියි. රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහෝදරයා අපි කවුරුත් නොදැනුවත්ව හිටපු ගම නිදහස් කළා. දැන් අනිත් හිස්බුල්ලා නීතිඥතුමා දැනට අත්අඩංගුවට ගෙන සිටින සැක සහිත ඔහු නිදහස් කරන්න නිරපරාධ මිනිසෙක් තියන් ඉන්නවා කියලා ඉරාන් වික්‍රමරත්න සමග ජනබලවේගයේ මන්ත්‍රීතුමා කියනවා. දෙකොල්ලම එක වගේ මට පේන්නේ එකම පීල්ලේ යනවා වගේ පේනවා සමහර විට පවන ප්‍රශ්නවලදී. මේ අතර අද පිවිතුරු හෙළවරුමේද රියාජ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළා. මේ අතර පාස්ක ප්‍රහාරයට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් 101ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා අද යුද හමුදා මේජර් නිලියට පත් කර තිබෙනවා. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවති උත්සවයකදී එසමගින් ලයිව් ඇට් 8 අදට අවසන්. යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.